අයිවන් සුබ දැසනක වාසනාවන්ත දැසනක ඔබට ප්‍රාර්ථනා කරනවා දත ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. කාලයක් අපේ රටේ පාඩු ලැබපු ආයතන නව ජවයකින් ලාභ ලබන තැනකට පරිවර්තනය වෙමින් තියෙනවා. කාලයක් ගැටලු සහගත තත්ත්වයන් වලට පත් වෙලා පෞද්ගලිකංශයට පවරලා පෞද්ගලිකංශයෙන් යලි රජයට පවරාගෙන රාජ්‍ය ව්‍යවසායකයා මත පදනම්ව ක්‍රියාත්මක වන ආයතන නව ජවයකින් ඉස්සරහට එනවා. එහෙම ආයතනයක් ගැන අපි හිතුවා අද කතා කරන්න 7 වෙනි පැයෙන් ලංකා සතුස ආයතනය අපේ රටේ පාරිභෝගිකයා අතර අතිශයින්ම ජනප්‍රිය සහ ඕනෑම අවස්ථාවක පාරිභෝගිකයා වෙනුවෙන් සිය සේවාවන් පුළුල් කරමින් සහ ප්‍රමුඛත්වයේලා සලකමින් කටයුතු කරන ආයතනයක්. ඒ නිසා කොවිඩ් කාල සීමාව තුළ සතුස ආයතනය පාරිභෝගිකයා වෙනුවෙන් කළ හැකි කළ යුතු සියලු දේම කළා. ඒ නිසා මෙවර සතුස ආයතනය ඉතාමත්ම හොඳ සහ සැලකිය යුතු ලාභයක් ලබාගෙන තියෙනවා. එක්තැනකින් ලාභ ලබනවා කියලා කියන්නේ මහජනතාවට ලබා දෙන්න පුළුවන් යම් සහනයන් තමන් ළඟ හිර කර ගැනීම කියලත් කෙනෙකුට අර්ථ දක්වන්න පුළුවන්. එහෙමද ලාභ ලැබුවේ? එහෙම නැත්නම් සමහර වෙලාවට මතු පිටින් පෙන්වන්න ලාභ තියෙනවා, ඇතුළේ බිල් තියාගෙන ඉන්නවා. එහෙම තැනකුත් තියෙනවානේ. ඒ නිසා අපි අද මේ ගැන ටිකක් විවෘතව කතා කරන්න සූදානම්. මොකද සතුස කියලා කියන්නේ මහජනතාවගේ ආයතනයක් නිසා සහ සතුස පිළිබඳව අපේ රටේ දීර්ඝ කාලයක් ගැඹුරු සාකච්ඡාවක් තිබුණා. නිසා සතුස ගැන කතා කරන්න සුදුසුම කෙනාට අද ආරාධනා කළා. ලංකා සතුස ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමන්ට රංජිත් රූපසිංහ මහත්මයා ඉතාමත් මාදරෙන් ආයතන සුබ දැසන කියලා ඔබතුමා පිළිගන්නවා. එතුමා ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ආරම්භක සභාපතිවරයා ඒ වගේම වර්තමානයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා විදිහට කටයුතු කරනවා. ඒ නිසා පුළුල් පරාසයක ඉඳන් අපිට එතුමත් එක්ක 7 වෙනි පැයේ ඉස්සරහට යන්න පුළුවන්. මම කැමති රංජිත් රූපසිංහ මහත්මයා මේ සතුස මේ ආපු ගමන් මඟ තුල 2021 අවුරුද්දේ කොච්චර ලාභයක් ලබාගෙන තියෙනවද? අනෙක් වසර වලට සාපේක්ෂව ඉහළ යෑමක්ද සමතැනක තියෙන එකක්ද ඒ ලාභය පහට වැටලා තියෙනවා? මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සතුස ආයතනයට. මොකද මම හිතන්නේ අපි සතුස ජනතාවට කරන සේවය සම්බන්ධයෙන් පුළුල්ව ජනතාවට කතා කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ කියලා මම හිතනවා. ඔබ අහපු ප්‍රශ්නයට මම සරලව උත්තරයක් දෙනවා නම් අපි මේ පහුගිය මාසේ දෙසැම්බර් මාසේ සතුසේ ඉතිහාසයේ ශුද්ධ ලාභය කියලා කියන්නේ අපේ net profit කියන එක මිලියන 45ක් වගේ ලබන්න පුළුවන් වුණා. ඒ වගේම පහුගිය කාර්තුවේ අපිට මෙහෙයුම් ලාභයක් ලබන්න පුළුවන් වුණා. අපිට පහුගිය අවුරුද්ද ඇතුළත අපේ පාඩුව 156කින් අඩු කරගන්න පුළුවන් වුණා. මම හිතන්නේ මම ඒක නිවැරදිව ප්‍රකාශ කරන්න ඕනේ. මොකද සතුස කියන්නේ පහුගිය අවුරුදු කීපය තුළ අතිශය පාඩු ලැබපු ආයතනයක්. මම පොඩි වෙලාවක් ගත්තොත් පහුගිය අවුරුදු කීපය ඇතුළත සතුසේ recorded loss එහෙම නැත්නම් අර accounts වල සඳහන් කරපු අලාභය රුපියල් බිලියන 20ක්. පහුගිය අවුරුද්දට කලින් අවුරුද්දේ සතුසේ අලාභය රුපියල් බිලියන 1.2ක්. අපිට පහුගිය දෙසැම්බර් 2021 අවුරුද්දේ අපිට මේ අලාභය ගේන්න පුළුවන් වුණා මිලියන 450කට. ඒ කියන්නේ අපි දල වශයෙන් ජනතාවගේ මුදල් මිලියන 700ක් 800ක් අතර ප්‍රමාණයක් ඉතුරු කරලා තියෙනවා පහුගිය අවුරුද්ද ඇතුලේ. පාඩු වෙන ප්‍රමාණය. ඒතර බිලියන 20ක් අලාභය කියන්නේ මම හිතන්නේ ඔබතුමාට ගණන කිව්වහම දැනෙනවා ඇඟ හිරි වැටෙනවා ඇති කියලා. මේක තමයි ඇත්ත. ඒ වගේම සතුස පහුගිය කාලය තුල තමන්ගේ සේව සප්ලයි කරපු අයට නැත්නම් අපිට බඩු සප්ලයි කරපු අයට බිලියන 7.5ක් විතර ගෙවන්න තියෙනවා. තවමත්. ඒකට මේවත් ඔය අපිට වගකීම් ගොඩේ එකතු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තිබිච්ච සතුසක් තමයි ගරු බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මම හිතන්නේ මම සඳහන් කළ යුතුයි. එතුමාගේ පුද්ගලික අප්‍රතිහත උනන්දුව දිවාරය නොබලා මේ වෙනුවෙන් කරපු කටයුතු කිරීම සහ මම සතුසට ඇවිල්ලා දැන් මාස 6ක් 7ක් වගේ කාලයක් වෙන්නේ. අපි ගත්ත යම් යම් දුෂ්කර තීන්දුව අපිට පුළුවන් වුණා මේ සතුසේ අලාභ ලබන ගමනක් බවට පත් කරන්න. මම හිතන්නේ ඒක බැලුවොත් තේරෙනවා ඇති. අපිට අවුරුද්දේ අලාභය මිලියන
800කින් අඩු කරන්න පුළුවන් වුණා. කාර්තු විදියට ගත්තොත් අපිට අවසානයේ ලාභ ලබන කාර්තුවක් බිහි කරන්න හදන්න පුළුවන් වුණා. මාස වශයෙන් ගත්තොත් අපි ඉතිහාසයේ පළවෙනි වතාවට ශුද්ධ ලාභයක් සතුසේ ලබන තත්ත්වයට සතුස ගේන්න පුළුවන් වුණා. ඉතින් මම හිතනවා අපිට ජනතාවගේ සහයෝගය ලැබුණොත් ඒ වගේම ජනතාව සතුස විශ්වාස කරොත් අපිට මීට වැඩිය එහාට මේක ගෙනියන්න පුළුවන්. අනිත් ඔබතුමාගේ අර අර්ථ දැක්වීම තුළ පැහැදිලි කිරීම තුළ ඔබතුමාලා මේ අවුරුද්දේ මිලියන 450ක් අලාභයි. මේ අවුරුද්දේ 450ක් අලාභයි. ඔව්. එතකොට වර්ෂයේ ලාභය මිලියන 45ක් වෙන්නේ කොහොමද? නෑ ඒ මාසේ පහුගිය දෙසැම්බර් මාසයේ ලාභය තමයි මම සඳහන් කරේ. මම කියන්න උත්සාහ කරන්නේ මේ සතොස ඇත්තටම අතිශය අලාභ ලබන ආයතනයක්. අවුරුද්දකට බිලියන 1.25ක් 2019 පාඩු වෙලා තියෙනවා. 2015 අපේ පාඩුව බිලියන 5ක්. මේ ආයතනය ඇත්තටම අපි පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් අරගෙන ඒ මුදල් වලින් නඩත්තු කරන ආයතනයක් විදියට. ඒතර අර ඔබතුමා මුලින්ම සඳහන් කරපු දේ තමයි වැදගත්. කියන්නේ අපි රාජ්‍ය ආයතනයක් විදියට අපේ වගකීම තමයි මූලිකව අඩු ආදායම් ලාභීන් හෝ නැත්නම් රටේ ජනතාවට පහසු සහනදායී මිලට භාණ්ඩ සැපයීම. එහෙම නැතුව ලාභ ඉපීම නෙමෙයි. එතකොට අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ සමහරලාට දැන් අර ඔබතුමා ඒ කරපු අර්ථ දැක්වීම ඇතුලේ තමයි රුපියල් බිලියන 20ක් රුපියල් බිලියන 20ක් දක්වා සතොස් account එක පාඩු වෙලා තිබුණේ. කියන්නේ උන කෙනකින් අහුවම කියන්නේ නෑ මේක රාජ්‍ය ආයතනයක් මේකේ මූලික අරමුණ තමයි මේ මහ ජනතාවට සේවය. හැබැයි සමහරලාට ඔය කියන රුපියල් බිලියන 20ම මහ ජනතාවට සේවය සැපයීම වෙනුවෙන් වන අර්ථයක් උදෙසා කැප වුණාද? සමහර වෙලාවට රුපියල් බිලියන 20ක් කියන්නේ එසේ මෙසේ ගාණක් නෙවෙයිනේ මේ රූපසිංහ මහත්තයා. දැන් ඔබතුමාලා මේ අවුරුද්දේ යම් ආකාරයක පහුගිය මාසයේ රුපියල් මිලියන 45ක ශුද්ධ ලාභයත් එක්ක රුපියල් 375ක් දක්වා ලාභේ අඩු කරගෙන තියෙනවා. ඒක ප්‍රශංසනීය තැනක්. හැබැයි සමහරලාට ව්‍යාපාරික කටයුත්තක් ඇතුලේ ඔබතුමාලාත් අනිවාර්යයෙන්ම යම් භාණ්ඩයක් මිල වැඩියෙන් අරගෙන අඩුවෙන් ඔබතුමාලා දෙන්නේ නැහැ නේ. අඩුම ගාන රුපියල් 5ක් 10ක් හරි තියා ගන්න ඕනේ. එහෙම වුණා මෙච්චර ලොකු අලාභයක් එකතු වෙන්න, පාඩුවක් එකතු වෙන්න යම් තැනක ගැටලු සාගත තත්ත්වයක් තියෙන පුළුවන්. හැබැයි ඔබතුමාලා ඒක අවම කරගෙන තියෙනවා. සහ ඉදිරියේදී මේ තත්ත්වය සමහන් කර ගැනීම නිසා ගෙවන්න තියෙන මුදල් ඔබතුමාලා මේ වෙනකොට ගෙවලා තියෙනවද? ගෙවන්න තියෙන මුදල් අපි ගෙවාගෙන යනවා. අපි හිතනවා මේවා ජනතාවගේ මුදල් අවසාන වශයෙන් ගත්තහම එතකොට අපි දැන් මං හිතන්නේ ඔබතුමාට තේරෙනවා මේක බිලියන 20ක අලාභයක් තිබිච්ච ආයතනයක් අපිට පුළුවන් වුණා ලාභදායී තත්වයකට මේක පත් කරගෙන එන්න. ඉතින් මේක මේ හැරවීම ලේසි පහසු නෑ. ඔව් දැන් සමහර ඒක තමයි මේ රූපසිංහ මහත්තයා දැන් සමහරලාට ඔබතුමාලා මේ ටර්න් එක ගන්න එකත් වැදගත්. සහ ඒ ප්‍රවේශයක් ගන්න එකත් අතිශයම වැදගත්. නිවැරදි නායකත්වයක් තුල සහ නිවැරදි දැක්මක් එක්ක දැන් මේ බිලියන 20 පාඩු වෙලා තියෙන අර මම ඔබතුමාට කිව්වා වගේ බිලියන 20 පාඩු වෙලා තියෙන මහ ජනතාවට නිකම් බඩු දීලා නෙවෙයිනේ. දැන් සමහර බිලියන 20 අපි හිතමුකෝ බිලියන 5ක් කියලා. බිලියන 5ක් මහ ජනතාව සහන් දීම වෙනුවෙන් යන්නේ නැති. ඒතර බිලියන 15ම මොකක් හෝ කාර්යයක් වෙනුවෙන් කැප වෙලා තියෙනවා. කොතන හරි ගිහිල්ලා තියෙනවා. දැන් ඔබතුමාලා ඒ සම්බන්ධයෙන් මොකක් හරි අවධානයක් යොමු මම ඇත්තට මේක මේ විදිහට සඳහන් කරන්නම්. දැන් සතොස ආයතනය සාමාන්‍යයෙන් අපි දන්නවනේ ඕනම ආයතනයක් වුණාම ඒකට වග කියන නැත්නම් ඒකට අයිතිකාරයෙක් ඉන්නවා. මේ ඕනර්ෂිප් ෆීලිං කියන්නේ අපි සාමාන්‍යයෙන් ඕනම ආයතනයක එම්ප්ලොයි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආයතනය ගැන තමන්ගේ අයිතිකාරයාගේ හැඟීමක් තියෙන එක තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේකට වටිනාකමක් එන්නේ. මම දකිනවා මේ සතොස විතරක් නෙමෙයි සමස්ත ලංකාවෙම තියෙන ප්‍රශ්නයක් තමයි මේ රාජ්‍ය ආයතනවල අර අයිතිකාරයෙක් නැහැ වගේ හැඟීමක කටයුතු කරනවා. එතකොට දැන් මම සඳහන් කරන්නම් බොහොම අධිකාරියක් නැහැ කියලා කියන්නේ නිවැරදි නායකත්වයක් නිවැරදි නායකත්වයක් නිවැරදි කෙනෙක් නැහැ කියලා. හරියටම හරි. මම හිතන්නේ මට වැඩි පැහැදිලිව ඔබතුමා මේක ප්‍රකාශ කරා. එතකොට දැන් මම නිකන් සරල ප්‍රශ්නයක් ඇහුවොත් එක අවුරුද්දක සතොස accounts වල නැත්තම් ගිණුම් වල සඳහන් වෙනවා බිලියන 5.1ක පාඩුවක්. අවුරුද්දක. මීට අවුරුදු කීපයකට කලින්. ඉතින් මේක අපි ඒක ඒ විදිහට බාර අරගෙන accounts වල තියෙනවා. ඉතින් කවුරුත් මේ වෙනුවෙන් කටයුතු කළා නැහැ. ඔබතුමාගේ ආයතනයක බිලියන 5ක් පාඩුනොත් මොකද කරන්නේ?
මේක තමයි සතොසේ ඇත්ත. ඉතින් මම හිතනවා මේ හැරවීමට මූලික හේතුව තමයි ඔය ඔන්න ඔය කියන වගකිව යුත්තෙක් මේකට ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ඒක අතිශය ප්‍රශංසනීය විදියට කරනවා. රංජිත් රූපසිංහ මහත්තයා දැන් එක තැනකදී සමහර වෙලාවට අපේ රටේ රාජ්‍ය ආයතන තුල තියෙන පාඩු ලැබීම් සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී අදාළ අමාත්‍යාංශයට හෝ අමාත්‍යාංශ ලේකම්වරයාට ඇමතිවරයාට යම් තැනක චෝදනා එල්ල වෙනවා. ඔබ තමයි හොරගම් කරන්නේ, ඔබ තමයි වංචා කරන්නේ, ඔබේ මිනිස්සු තමයි මේකට දාලා තියෙන්නේ කියලා යම් තැනක චෝදනාවක් එල්ලනවා. හැබැයි ඕන් පෙරලා කියනවා නැහැ මේ රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. හැබැයි හැම මේ ආයතන වල නිලධාරීන් ඉන්නවනේ. දැන් මේකෙන් බිලියන 5ක පාඩුවක් ලබනවා නම් ඒක ඍජුව ඇමතිවරයාට හෝ ලේකම්වරයාට ඇඟිල්ල දික් කරලා කියන්න බෑ. ඔය ආයතනයේ ස්ථිර නිලධාරීන් ටිකක් ඉන්නවා. එතකොට ඔවුන් වගකීම් බාර ගන්නෙත් නැත්නම් මේ වගේ. මම හිතන්නේ මේක තමයි ඇත්ත. අපි හැමතිස්සෙම මම වෘත්තීය ඉංජිනේරුවෙක් විදියට මගේ වෘත්තීය හරියට කරනවා නම් දේශපාලඥයන්ට ඒ වෙනුවෙන් මැදිහත් වීමේ තියෙන අවම හැකියාවක්. මම හිතන්නේ මේ පාඩු හැම එකකටම අපි දේශපාලඥයන් දිහාට ඇඟිල්ල දික් කිරීම නෙමෙයි සාධාරණ. අපි තීන්දුව తీරන ගැනීමේදී අපි වෘත්තීය වේදීන් විදියට වෘත්තීය තීන්දුව ගත්තා නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඉතින් මම සඳහන් කරේ මේකයි දැන් සතොසේ පාඩු ලැබීම කියන එක තියෙන්නේ සතොස ඇතුළේම තියෙන ක්‍රමවේදයන්ගේ තියෙන ගැටලු. මම එක සරල උදාහරණයක් කියන්නම්. දැන් ඔබතුමා සතොසට භාණ්ඩ සප්ලයි කරනවා නැත්නම් ලබා දෙනවා. මේ භාණ්ඩ ලබා ගත්තාම මම මේ භාණ්ඩ ටික අරගෙන අපේ ගබඩාවට බාර දුන්නාම ඒක ගෙනහිල්ලා අපි ෂොප් එකකට නැත්නම් සතොස ප්‍රාදේශීය වෙළඳ සැලකට ගෙනහිල්ලා විකුණන්න ඕනේ. දැන් මම ඔබතුමාට බඩු ගන්න පර්චේස් ඕඩර් එකක් නැත්නම් මිලදී ගැනීම පත්‍රිකාවක් දුන්නාම ඒකෙන් මම කියනවා ඔබතුමාට මාස 2කින් මම සල්ලි ගෙවනවා බඩු ටික ගෙනත් දෙන්න කියලා. දැන් බඩු ටික ගෙනල්ලා දීලා මම ඔබතුමාට දෙනවා ලියවිල්ල ඔබතුමා බඩු ටික ගෙනල්ලා දෙනවා. මම මාස 2කින් සල්ලි ගෙවනවා. මම මේ බඩු ටික ගෙනහිල්ලා විකුණන්නේ නැත්නම් කඩේ මොකද වෙන්නේ? ඒ කියන්නේ එහෙම දේවල් වෙනවා සතොස ඇතුලේ. එහෙම දේවල් වෙලා තියෙනවා නැත්නම් ඔහොම වෙන්න බෑ. ඔබතුමා හිතනවාද දැන් එහෙම දෙයක් රාජ්‍ය ආයතනක කොහොම වුණාට පෞද්ගලික ආයතනක කොහොම වෙයි කියලා? වර්ෂයකට රුපියල් බිලියන 5ක අලාභයක් ලැබුවොත් පෞද්ගලිකංශී ආයතනයක් පවත්වගෙනයි කියලා රිකඩ් දොරක්වත් අරයි කියලා ඔබතුමා හිතනවා? නෑ. ඉතින් මම හිතනවා මේක තමයි මේ රටේ තියෙන අපි මේක සතොසට විතරක් ලඝු කරන්න හොඳ නෑ. මේ අපි ඒක ආයතනයක් ගැනනේ කතා කරන්නේ. මේ කියන්නේ මම විශ්වාස කරා අපේ විශ්වාසය තුළ සහ ප්‍රමුඛව අලාභ ලබන සහ මහ ජනතාවට ඍජු සේවාවක් ලබා දෙන ආයතන තුළ සතොස ඉන්නේ ප්‍රමුඛ තැනක. නිසා අනිත් පැත්තෙන් රජය සහනයක් ලබා දෙන්න ඕන නම් වෙන කිසි ආයතනයක් කතා කරන්න කියන්නේ සතොසට. විශේෂම අවශ්‍යතා පූර්ණ කිරීමේ එතනදී සතොස විශේෂයි. ඔව් ඒක තමයි මම කිව්වේ. දැන් මේක අපි ඇත්තටම දැන් මෙතන තමයි මේ ප්‍රශ්නේ. දැන් මේ දැන් මේ ක්‍රම දැන් මම කතා කරපු අර සරල උදාහරණේ වැරදිකාරයෙකුත් නැහැනේ. එතන තමයි තියෙන ප්‍රබලම ගැටලුව. දැන් මේක තමයි අපි නිවැරදි කරගත යුත්තේ. ඒ කියන්නේ දැන් මම මේකයි කිව්වේ අර වගකිව යුත්තේක් නැහැ කියන එක. දැන් වගකිව යුත්තේක් හිටියා නම් ඕකට උත්තරේ මේ වෙනකොට හොයාගෙන. දැනටත් වගකිව යුත්තේක් නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. රංජිත් රූපසිංහ මහතා දැනටත් වගකිව යුත්තේක් නැද්ද? දැනට වගකිව යුත්තේක් ඉන්න නිසානේ ලාභ ලබලා තියෙන්නේ. එතකොට ඉස්සල්ලා ඔය කියන වගකිව යුත්තා ඉඳලා මෙහෙමයි. දැන් ඇත්තටම වගකිව යුත්තේක් කියලා මම පුද්ගලික ඉන්ඩිවිජුවල් කෙනෙක් නැත්නම් එක්කෙනෙක්ව මේකට නම් කරන එක අසාධාරණයි. මේක ක්‍රමවේදයේ වැරද්දක් නේ තියෙන්නේ. ඒතකොට ඇත්තටම මම හිතන්නේ අර ඔබතුමා කියපු දේ තමයි මේක දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කරන්නේ නැතුව මේකේ ඉන්න නිලධාරීන් නැත්නම් ඒකේ ඉන්න වෘත්තීය වේදීන් තමන්ගේ ආයතනය තුල තියෙන පද්ධතිය ක්‍රමවේදය නිවැරදි කරනවා නම් නිවැරදිව හැඩගැස්සුවා නම් මේ විදිහේ ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. ඉතින් ඇත්තටම මම විශ්වාස කරනවා ගරු බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ මඟ පෙන්වීමත් ඒ වගේම ආයතනයේ ඉන්න සේවක සේවිකාවන්ගේ උනන්දුවත් එක අපිට අලුත් ගමනක් යන්න පුළුවන් වෙලා තියෙනවා කියලා. ඉතින් මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ අර පිටිපස්ස නැත්තම් අතීතය හරහා උසලා ඒක තුල ජීවත් වෙන්නේ නැතුව අපිට කොහොමද මේ තියෙන හොඳම තත්වයන් එක අපිට ඵලදායී සේවයක් කරන්න පුළුවන් කියලා. ඔව් දැන් ඒක තමයි රංජිත් රූපසිංහ මහත්මයා මේ කාලෙත් අපි ඉස්සරහට ගමු මොකද්ද තියෙන වැඩ පිළිවෙල කියලා. හැබැයි මේ රුපියල් බිලියන 20ක පාඩුවක් වෙලා තියෙනවා නම් අපි දන්න කතාවක් තමයි ඕනම කෙනෙක් ආයතනයක් බාරගත්තාම කියන කතාව තමයි අතීතයේ වැඩක් නැහැ අපි ඉස්සරහට යමු කියලා. හැබැයි අතීතයේ වරද්දපු තැන් සමහරවිට අවුරුදු ගාණක් තියෙනවා නිවැරදි කරන්න. දැන් මේ රුපියල් බිලියන 20 ගෙවන්න ඕන මේ රටේ මිනිස්සුනේ.
මේ හැබැයි මේ රුපියල් බිලියන 20 කාගේ හරි account එකක තියෙන්න පුළුවන් රංජිත් රූපසිංහ මහත්තයා. හැබැයි ඒකට වෙනුවෙන් ගන්න නෛතික ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් ඔබතුමාලා ඉස්සරහට යන්න ගමන ඔබතුමාලා ওই බැට් එක අතරපු ගමන් ආයෙ වෙලා රුපියල් බිලියන 20ක විතර පාඩුවක් තියෙනවා. ඔබතුමාලා මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් හොයන්න හරි ඒ වෙනුවෙන් නෛතික ක්‍රියාමාර්ග ගන්න හරි ප්‍රවේශයක් කරලා අපි ඉස්සරහට යමු සාකච්ඡාව මට එතන උත්තරයක් දීලා. ඔව් මම හිතන්නේ ඒක මේ වෙනකොට විගණන කටයුතු ඒ අදාළ කටයුතු සම්පූර්ණයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම වෙළඳ අමාත්‍යාංශය විසින් ව්‍යවහාරික විගණනයක් නැත්නම් ෆොරන්සික් ඔඩිට් එකක් කරලා මේ වෙනකොට ඒකේ වාර්තාව අධ්‍යයනය කරමින් ඉන්නවා වෙළඳ අමාත්‍යාංශය විසින්. ඉතින් මම හිතනවා ඒ වෙනුවෙන් කටයුතු කරමින් පවතිනවා කියලා. මම සඳහන් කරේ මමත් මගේ සතසේ ආදරණීය සේවක මහත්වරුන්ට මම දීලා තියෙන වගකීම තමයි ඒ සොයා බැලීම කරන්න බාර දෙන්න ඒ අදාළ අයට. හැබැයි අපිට තියෙනවා වගකීමක් වැරදි නිවැරදි කරගෙන ඉස්සරහට යන්න. මේ වැරද්ද අර එක වැරද්දක් නිවැරදි කිරීම නෙමෙයි. මේ ක්‍රමවේදය නිවැරදි කිරීම. එහෙම නිවැරදි කරොත් අර ඔබතුමා කියන ප්‍රශ්නයෙන් අපිට ගැලවෙන්න පුළුවන්. හරි. දැන් අපි එතෙන් එමුකෝ අපි එතනින් ඉස්සරහට තියෙන කියන්නේ සාධනීය තැනක ඉඳන් සතුස ඉස්සරහට යන කාර්යය තුල කාර්යක්ෂම භාවය සහ සේවාවන් සැපයීම සහ අනෙක් පැත්තෙන් ජනතාවට බරක් නොවන ආයතනයක් යනට වෙන පරිවර්තනීය වෙනස පිළිබඳව අපි කතා කරමු. දැන් මොකක් හෝ සෙටින්ස් එකේ වෙනසක් ඔබතුමාලා මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවානේ. අවුරුද්දකට බිලියන 5ක පාඩුවක් වෙන තැනකට තිබුණු සැකිල්ල ඔබතුමාලා වෙනස් කර හැම වෙන්න බෑ කියලා. වංචාවක් වෙන්න ක්‍රමවේදයක් ඇත්තෙම නැද්ද? අලාභයක් සටහන් වෙන තැනක් දැන් සතුසේ ඇත්තෙම නැද්ද? මෙහෙම දේවල් තියෙනවා. සමහර නිවැරදි කිරීම වහාම නිවැරදි කිරීම කරන්න බැරි දේවල් තියෙනවා. උදාහරණයක් අපගේ සේවක පිරිස. දැන් ඒක ප්‍රමාණාත්මකව ගත්තොත් සතසට අවශ්‍ය ප්‍රමාණයට ද ඉන්නේ. නැත්නම් නිවැරදිම සේවකයෝ දින්නේ. ඒ වගේ නිවැරදි කිරීම කරන්න බෑ. හැබැයි ඒවත් එක්ක අපිට කළ හැකි නිවැරදි කිරීම ගොඩක් තියෙනවා. මම කීපයක් සඳහන් කරන්න කැමතියි. එකක් පහුගිය අවුරුද්ද වෙනකන් ලංකා සතස පරිගණක ගත කරලා තිබුණේ නැහැ. මම හිතන්නේ ඔබතුමා අහලා ඇති අර සතසේ බඩු නැති වෙන්නේ ලොරි පිටින් කියලා. මොකද ඇත්තටම සතසේ දත්ත පද්ධතියක් තිබුණේ නැහැ. ඉතින් එතකොට වෙයා හවුස් එකේ නැත්නම් අපේ ගබඩාවෙන් බඩු පටවලා ලොරියකට දුන්නාම ලොරිය කඩේකට ගියොත් හරි වෙන කොහෙට හරි ගියොත් අපි දන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඒ කියන්නේ ලොරියට බඩු බාර ගත්තාම බාර දුන්න කෙනෙක් ඉන්නවා. බාර ගත්ත කෙනෙක් ඉන්නවා. ලොරිය අරගෙන ගිහලා නවත්තලා බඩු බාන තැනක් තියෙනවා නම් ආයේ ඊට පස්සේ පසු විපරමක් නැත්නම් බඩු බෑ. වැඩේ තියෙන්නේ ඕක කරන්න ඔය පසු විපරම කරන්න ගත වෙන කාලය අපේ ක්‍රමවේදයත් එක්ක මම කියන්නේ. ඒකයි මේ. නෑ මම දැන් ඔබතුමාට ඊතර පැහැදිලි කරලා දැන් අපි හිතමුකෝ අපේ රටේ ප්‍රමුඛතම වෙළඳ ආයතන තියෙනවානේ. පල්ලෙහාට ගියොත් ඕන තරම් තියෙනවා. හැබැයි ඔබතුමාලා වගේ තරඟකාරී ආයතන. හැබැයි මේ තරඟකාරී ආයතන අඩු ගන්න පොල් ගෙඩියක්වත් අහක යන්න විදිහක් නැහැනේ. සිස්ටම් එකක් තියෙනවානේ. සතුසේම සිස්ටම් එකක් නැද්ද? සතුසේම සිස්ටම් එකක් පහුගිය අවුරුදු වෙනකන් තිබුණේ නැහැ. පහුගිය අවුරුද්දේ ජුලි මාසේ තමයි අපි එහෙම සිස්ටම් එකක් සතුසට ගෙනාවේ. ඉතින් මම හිතනවා මේ අපිට මේ හැරවුමට මූලිකවම හේතුව උනේ මේ පරිගණක ජාලගත කිරීම නැත්නම් අපි කියන්නේ enterprise resource planning ERP solution එකක් අපිට ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් වුණා. දැන් සතොසට පුළුවන් අපිට ගබඩාවල කොච්චර බඩු තියෙනවද හැම කඩේම කොච්චර බඩු තියෙනවද දැන් මට කියන්න පුළුවන් මේ වෙනකොට ලංකාවේ මොකද අපේ සමස්ත ජාලය සතොස ජාලයේ වෙළඳසල් 450ක් තියෙනවා. ලංකාව පුරා මේක විසිරලා තියෙනවා. මට කියන්න පුළුවන් ලංකාවේ මොන ප්‍රදේශයේ මොන තැනද අද හාල් නැත්තේ කියලා. දැන් මට කියන්න පුළුවන් මේ වෙයාහවුස් එකේ අද බඩු නැත්තම් තව දවස් 3ක් යනකොට මේ ප්‍රදේශයට හාල් නැති වෙනවා කියලා. මම සරල උදාහරණ ගත්තා. ඉතින් ඒ වගේ පද්ධතියක් අපි දැන් ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අර ඔය බඩු නැතිවීම නැත්තම් අපිට හොයාගන්න බැරි වෙලා යන ක්‍රමවේදයන් ටික සම්පූර්ණයෙන් අපිට අහුරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔබතුමාලා පහුගිය මාසේ රුපියල් මිලියන 45ක ලාභයක් අත්පත් කරගන්නේ. ඒ තුල දැන් සමහර වෙලාවට මට මෙතනත් උත්තරයක් දීලා යන්න දැන් සතොස ගැන කතා කරනකොට සහ වත්මන් අමාත්‍යවරයා පිළිබඳව කතා කරනකොට බන්දුරු ගුණවර්ධන මහත්මයා පිළිබඳව කතා කරනකොට සහ ඔබතුමාලා එක ටීම් එකක් විදිහට මේ සිස්ටම් එක චේන්ජ් කරගෙන ඔබතුමාලා ලාභ ලබන තැනකට අරගෙනකොට ඇමතිවරයාටත් වර්තමානයේ සුදුලුන් සම්බන්ධයෙන් වුණ චෝදනාවක් එල්ල වුණානේ. දැන් එතනදිත් කරු ඇමතුමා පැහැදිලි කරා නෑ ඒකට කිසිම සම්බන්ධයක් නෑ. එතුමාත් පැමිණිල්ලක් කරලා තියෙනවා මේ පිළිබඳව වහම් පරීක්ෂණයක් කරන්න කියලා. යම් තැනක එහෙම දෙයක් සිද්ධ වුණයි කියලා කවුරු හරි චෝදනා කරන්න කුමක් හෝ දෙයක් සිද්ධ වෙලා තියෙන්න බෑ. එහෙම සිද්ධ වෙන්න මේ වෙලකොට තියෙන වපසරිය අහුරලා තියෙනවද නැත්නම් වෙලා තිබුණාද?
මෙහෙමයි ඔය සිද්ධිය ගැන මම කතා කරන්න කැමති නැහැ මේ වෙලාවේ. මම විශ්වාස කරනවා එහෙම මේ සිද්ධියට ගත්ත ක්‍රියාමාර්ගات එක්ක ඒ වගේම අපි ඒ හරහා ගත්ත අත්දැකීම් එක්ක කරපු වෙනස්කම් එක්ක මේ වගේ දේවල් වෙන්න තියෙන අවකාශය අවමයි. එහෙම නෑ කියලා කියන්න බෑ. එහෙම වෙන්න තියෙන අවකාශය අවමයි. ඒ වගේම මම හිතනවා තව එක දෙයක්. දැන් උදාහරණයක් ගත්තහම අපිට ගිය මාසයේ අපේ දල පිරිවැටුම රුපියල් බිලියන 4.8ක් බිලියන 5කට ආසන්නයි. මේක පහුගිය කාලේ තිබුණේ දල වශයෙන් බිලියන 3ක වගේ. ඉතින් අපිට මේක බිලියන 3 ඉඳලා බිලියන 5ට ආසන්න ප්‍රමාණයකට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වෙනස ඇති උනේ එකක් අපි කරපු වැඩ නිසාම නෙමෙයි. ජනතාවත් සතස කෙරෙහි යම්කිසි විශ්වාසයක් තබලා තියෙනවා. ඒක ගැනත් අපි ඇත්තටම සමස්ත සතස පාරිභෝගික ජනතාවට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මං හිතනවා මේ ජනතාවගේ විශ්වාසයත් මේක කෙරෙහි තියෙන ඇති කරන ආකල්ප වෙනසත් ඉතාමත් වැදගත්. මොකද එහෙම වුණාමත් මේ හොරකම් කරන එක ඒක ගැන තියෙන නරක සිතුවිලි ඒ සියලුම දේවල් නැති වෙන්න බලපාන. ඉතින් ඒක ජනතාවත් මං හිතනවා මේ වෙනුවෙන් සෑහෙන වගකිව යුතු වැඩ කොටසක් ඉටු කරනවා කියලා. ඉතින් ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් අපි අපේ අපේ කටයුතු කාර්යක්ෂමව කරන්න ඵලදායීව කරන්න ඕනි කරන තව කාරණා කීපයක් කළා තියෙනවා. මම වෙලාව තියෙනවා නම් සඳහන් කරන්න. දැන් මේ මම එක උදාහරණයක් කියන්න. දැන් අපේ තිබුණේ මීට කලින් මේ අපේ ගබඩාවල් තිබුණා ග්‍රොසරීස් කියන්නේ අපි හාල් පොල් නෙමෙයි අනිත් ඒවා. අපි මේ ග්‍රොසරීස් ඔක්කොම බෙදුවේ බූස්ස ගබඩාවෙන්. හැබැයි අපේ ග්‍රොසරි ඔක්කොම නිෂ්පාදනය කරන්නේ කොළඹ හෝ සද්දාසන්. අපිට ඔක්කොම ගේන්නේ වරායේ කොළඹින්. ඒකට අපි කොහොමද බඩු බෙදන්නේ? අපි කොළඹ වරායෙන් හරි නැත්තම් කොළඹ ඉන්න නිෂ්පාදකයන්ගෙන් බඩු ගාල්ලට ගෙනහිල්ලා ආපහු ගාල්ලේ ඉඳලා කොළඹ තියෙන ෂොප් එකට ඒ බඩු ටිකම අරගෙන එනවා. මම එක සරල උදාහරණයක් කිව්වේ මේ ක්‍රමවේදවල තිබිච්ච ගැටලු සහගත තත්ත්වයක්. ඉතින් අපේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක නැත්තම් අපේ ලොජිස්ටික් කොස්ට් එක සාමාන්‍ය රීටේල් චේන් එකක වගේ දෙගුණයකටත් වැඩි හෝ තුන්ගුණයකට. ඉතින් අපි මේ තියෙන ප්‍රශ්න කවුරුත් හොයන්නේ නැහැ. අපි ඒ තියෙන ක්‍රමවේදයන් වෙනස් කරන්න කවුරුත් උත්සාහ කළා නැහැ. ඉතින් අපිට පුළුවන් වුණා ඒ ක්‍රමවේදය විතරක් වෙනස් කළා. මේ ඩිසෙන්ට්‍රලයිසේෂන් ඔෆ් වෙයාහවුස් කියලා. වෙයාහවුසස් ටික තැන් කීපයකට ඩිසෙන්ට්‍රලයිස් කිරීම හරහාම අපිට අපේ ලොජිස්ටික් කොස්ට් එක අඩු කරගන්න 100%කින් විතර. මේක දැන් සතස කියන්නේ එක්තැනකදී පාරිභෝගිකයාට සහන මිලට සහ රජයේ ප්‍රතිපත්ති අනුව රජයේ තීරණය අනුව මිල පාලනය කරමින් සහ ඒ සඳහන් මිලට භාණ්ඩාල විකිරීම වගේම තමයි අනෙක් පැත්තෙන් ගොවියට සහ ව්‍යවසායකයට හොඳ වෙළඳපොළක් නිර්මාණය කරන ආයතනයක් තමයි සතස. හැබැයි යම් තැන්වල ඔය මිලදී ගැනීම සම්බන්ධයෙන් සහ අනෙක් පැත්තෙන් ව්‍යවසායකයට විවර කරන දොරටුවෙන් ඇතුළට එද්දී බාධක වැටලා තිබුණානේ. සමහරලාට අකමැත්තෙන් වුණත් කියන්න තියෙන කාරණාවක් තමයි ප්‍රධාන විධායක මේ නිලධාරිතුමා මේ කළමනාකර අධ්‍යක්ෂකතුමා සමහරලාට කෙනෙක් අලුත් නිෂ්පාදනයක් අරගෙන ගියොත් එහෙම ඉන්න කෙනා ඩීල් කරනකොට මට 120ක් ඕනේ ඊටු එක හදාගන්න. මේ අවංකවම කියනවා කතා. එහෙම තැනක් තිබුණොත් සමහරලාට ඔබතුමාලගේ ආයතනයට හොඳ බඩු එන්නෙත් නැහැ. නියමිත කාලෙට හොඳ බඩු එන්නෙත් නැහැ. ඔබතුමාලට පාරිභෝගිකය වෙනුවෙන් හොඳ අවස්ථාවක් විවර කරන්නත් බෑ. එහෙම තියෙන බාධක අයින් කරලා තියෙනවා සතුටුයි. මම හිතන්නේ ඔබතුමා මේ සතස ගැන මට වැඩි ටිකක් දන්න බව පේනවා. ඒ ප්‍රශ්නය යොමු කිරීම තුළම ඇත්තටම මේක තමයි සතස තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් දැන් අපි මම නිකන් සංඛ්‍යාත්මකව සඳහන් කරොත් පහුගිය මාසයට කලින් මාසය වෙනකොට සතසේ භාණ්ඩ වර්ග අපි ඔය SKUs කියලා කියන්නේ රීටේල් බිස්නස් එකේ භාණ්ඩ වර්ග තිබුණා 17000ක්. හැබැයි ඔබතුමත් දන්නවා මමත් දන්නවා අපි කවුරුත් යන සතසක භාණ්ඩ 17000ක් නැහැ. එතකොට ඔබතුමාට තේරෙනවා ඇති කොහොමද මේ කටයුත්ත සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපිට සිද්ධ වුණා ඉතාමත් බරපතල තීන්දුවක් ගන්න. මේ 17000 මම ගිය මාසේ අඩු කරලා තියෙනවා 2000ට. එතකොට දැන් අපිට ඔය කියන දේ කරන්න තියෙන අවකාශය ඉතාමත් අවමයි. අපි දන්නවා මොන භාණ්ඩයේද අපි ඕඩර් කරන්න කියලා. මොකද මේක 2000ක් වගේ හැසිරවිය හැකි මට්ටමකට අපි ගෙනල්ලා තියෙනවා. ඒක තමයි අපි මම හිතන්නේ ඇමතිතුමාගේ මග පෙන්වීම යටතේ අපි ගත්ත බැරෑරුම්ම තීන්දුව. මේ හරහා සතොසට වෙන ලාභය මම හිතන්නේ
භාණ්ඩ වලින් ඉතුරු වෙන එක නෙමෙයි අපි කියන්නේ working capital කියලා. දැන් මම අපි retail එකක ඉන්නකොට මගේ stocks වලට තමයි මම සල්ලි ටික දාලා තියෙන්නේ. දැන් අපේ ඔය කියන ණය ගෙවන්න අපි බැංකු වලින් OD අරගෙන තියෙන බිලියන 6කට වැඩිය මේ වෙනකොට. ඒතකොට ඒවට අපි interest එක ගෙවන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම ටික build up වෙන්නේ අර stocks value එක මත. 17000 2000ට අඩු කරාම අපිට දල වශයෙන් අපේ stock එකේ cost එක අඩු කරගන්න පුළුවන් 150කින්. ඒ හරහා අපිට හම්බෙන අනිකුත් වාසි අපිට පේන්නේ නැති මූල්‍යමය වාසි ගොඩාක් තියෙන ෆයිනෑන්ෂල් මේ cost එක අඩු වෙන මූල්‍ය වියදම් අඩු වෙන කාරණා. ඉතින් මම හිතනවා ඔබතුමා අහපු ප්‍රශ්නෙට තියෙන සරලම උත්තරේ තමයි ඔක නිවැරදි කරන්න ගත්ත තීන්දුව තමයි අපි 17000 2000ට අඩු කරන්න. දැන් අපි දන්නවා අපි ගන්නේ අහවලාගෙන් මෙන්න මේ භාණ්ඩ විතරයි. අනිත් එක තමයි ගරු ඇමතිතුමාගේ තියෙන ඉතාමත් වැදගත් තීන්දුවක් අපි මූලිකත්වය දෙන්න ඕනි කියලා දේශීය ව්‍යවසායකයන්ට. ඒක නිසා සතොස හැමතිස්සෙම දැන් කටයුතු කරන්නේ එක්කෝ දේශීය නිෂ්පාදකයනුත් එක්ක එහෙම නැත්නම් අර ඩිරෙක්ට් ඉම්පෝටර්ස්ලා කියන්නේ අතරමැදියන් නොවන තරවකරුවන් හෝ අතරමැදියන් නොමැති ඩිරෙක්ට් ඉම්පෝටර්ස්ලාත් එක්ක විතරයි කියන පොලිසි එකේ අපි ඉන්නවා. ඒ වගේම තව වැදගත් තීන්දුවක අපි ඉන්නවා. අපි රජය විසින් පනවපු නිර්ණායකයන් තියෙනවා නම් තත්ත්ව පාලනය සම්බන්ධයෙන් ඒ නිර්ණායකයන් මත විතරයි කටයුතු කරන්න කියලා. උදාහරණයක් ගත්තොත් අපි සබම් විකුණන්නේ TFM අගය ඒ අදාළ ප්‍රමාණයන්ට තිබුණොත්. උදාහරණයක් රෙදි සෝදන සබන් වල TFM අගය 59ට තියෙන්න ඕනේ. එතකොට අපි අපේ සතොස වෙළඳ සැලකට ආවොත් TFM අගය 59ට අඩු සබන් වර්ගයක් නැහැ. ඉතින් ඒක නිසා සමහර අය චෝදනා කරන්න පුළුවන් අර ජනප්‍රිය සබන් නැහැ, ජනප්‍රිය භාණ්ඩ නැහැ, විවිධත්වයක් නැහැ භාණ්ඩවල කියලා. ඉතින් අපි කැමති විවිධත්වයක් හදන්න. අපි කැමති ඒ විවිධත්වය ගේන්න. හැබැයි ගුණාත්මක භාවයත් එක්ක තමයි කටයුතු කරන්නේ. එතකොට අපිට වගකීමක් තියෙනවා ජනතාව වෙනුවෙන් ඒ තත්ත්වයෙන් උසස් භාණ්ඩ ලබා දීමත් සෞඛ්‍ය ආරක්ෂිත භාණ්ඩ ලබා දීම. ඇත්තටම මේ හොඳ ප්‍රවේශයක් තියෙනවා මේ ඒ සම්බන්ධයෙන් ඔබතුමා කරු පැහැදිලි කිරීමත් එක්ක මීට කලින් ගරු ඇමතුමා ඇවිල්ලා කරු පැහැදිලි කිරීමත් එක්ක ගුණාත්මක තත්ත්වයේ භාණ්ඩ සහ අනෙක් පැත්තෙන් වාසිදායක විදිහට පාරිභෝගිකයාට සහන මිලට බඩු භාණ්ඩ ලබා දීම වෙනුවෙන් වන ප්‍රතිපත්තිය ඇතුළේ සතොස ජයග්‍රහණය කරලා තියෙනවා තමන්ගේ සාධනීය ඉලක්කයන්. සමහර වෙලාවට රංජිත් උපසික මහත්මයා සමාජයේ ස්තර තුනෙන් මැද ස්තරයෙන් යට තමයි සමහරලාට සතොස ග්‍රහණය කරගෙන ඉන්නේ පාරිභෝගික කියලා යම් වෙලාවක සමාජයේ තියෙන මතයක්. ඉහළ ස්තරයේ සතොස අතහැරලා තියෙනවද? සතොසි භාණ්ඩවල ගුණාත්මක භාවයකට හේතුවක්. අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ. අපි අලිත හතර පැයත් සමගින් ලංකා සතොස ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමන් රංජිත් රූපසිංහ මැතිතුමන් අද හත්වෙනි පැයේ ඉන්නේ. සතොස ආයතනය පිළිබඳව කතා කරන්න. පෞද්ගලික මාසේ මිලියන 45ක ශුද්ධලාභයක් උපයලා තියෙන සතොස දීර්ඝකාලීන පාඩුවකින් පස්සේ අර කතරකට වැඩිච්ච වැහි බිඳක් වගේ යම් අස්වැසිල්ලක් සහ අලුත් බලාපොරොත්තුවක් සතොස කාර්ය මණ්ඩලයට අනිත් පැත්තෙන් පාරිභෝගිකයට රටට අත් කරලා දීලා තියෙනවා. ඒ නිමිත්තක් කරගනිමින් තමයි අපි සාකච්ඡා කරන්නේ. අර සමාජයේ ඉහළ ස්තරය ග්‍රහණය කරගන්න සතොසට වැඩපිළිවෙලක් නැද්ද? සතොස මං හිතන්නේ ඔය ඉහළ ස්තරය සතොසෙන් ඈත් වෙන්න හේතු තමයි ඔය අපි දිගින් දිගටම පාඩු ලැබීම. ඒ හරහා ඒ පහසු සතොස වෙළඳ සැල්වල තියෙන ගුණාත්මක භාවය පිරිහීම, ඒ වගේම පාඩුව සහ මුදල් නැතිකම තුළ අපි විකුණන භාණ්ඩවල ගුණාත්මක පහළට වැටීම, මේ වගේ කාරණා සමස්තයම බලපානවා. ඉතින් හැබැයි දැන් මං හිතනවා මේක ජනතාවත් එක්ක කටයුතු කරනකොට මේක එක සැරේට අපිට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි දැන් මං හිතනවා අපි තත්ත්වය වෙනස් වෙමින් යනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. මම සතොසට ආවට පස්සේ මේ වෙනකොට අපි සතොස වෙළඳසල් 40ක් වගේ අලුතෙන් ආරම්භ කරලා තියෙනවා. දැන් සතොස අපි පුළුල් කරගෙන යනවා. අපේ ඉලක්කය තමයි සතොස සමස්ත ජාලය වෙළඳ ජාලය ශාඛා 500ක් දක්වා ගෙනියන්න ඉතාමත් ඉක්මනින්. එතකොට මේ අලුතෙන් ආරම්භ කරපු ශාඛාවල් වලට ඔබතුමා ගියොත් බලා ගන්න පුළුවන් සතොසේ අලුත්ම මුහුණුවර මොකක්ද කියලා.
ඒ වගේම තමයි අපි දැන් අලුත් ක්‍රමවේදයක් ලංකාවේ පළවෙනි වතාවට රාජ්‍ය ආයතනයක් කරන ක්‍රමවේදයක් ඒකත් ගරු ඇමතිතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. එහෙම දෙයක් කරන්න අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් දැන් සතොසේ මෙච්චර කාල අපි සතොස වෙළඳසැලක් ඕපන් විවෘත කරන්න ඒකේ තියෙන ස්ථාවර භාණ්ඩවලට රුපියල් මිලියන 10ත් 20ත් අතර ප්‍රමාණයක් යට කරන්න ඕනේ නැත්නම් ආයෝජනය කරන්න ඕනේ. හැබැයි දැන් ඔබතුමා පේනවා ඔය තියෙන මූල්‍ය තත්ත්වයන් එක ඔක කරන්න බෑ. ප්‍රායෝගිකව නෑ. එතකොට අපි හැමතිස්සෙම බලන්නේ කඩය පුළුවන් තරම් අඩු වියදමකින් හදන්න. එතකොට තමයි අර ඔබතුමා කියන සමාජ කොටසට අවශ්‍ය ගුණාත්මක භාවය පේන්නේ නැත්තේ. ඒක නිසා අපි දැන් අර ෆයිනෑන්ෂල් ලීස් කියන කන්සෙප්ට් එක يعني අවුට්සෝසින් කියන මොඩල් එකට අපි ගිහිල්ලා තියෙනවා. දැන් අපි කරන්නේ ඒ අපි තෝරාගත්ත සප්ලයර්ස්ලාත් එක්ක ඒගොල්ලෝ සම්පූර්ණයෙන් කඩය නිර්මාණය කිරීම ඒගොල්ලෝ කරලා භාණ්ඩ දාලා ඒ වායු සමීකරණ හයි කරලා ඒ කරන්න ඕන සියලුම දේවල් කරාම අපි මාසිකව කරන ගෙවීමක් තමයි කරන්නේ. එතකොට ලීසින් මොඩල් එකකට අපි දැන් ඒක පරිවර්තනය කරලා තියෙනවා. ඒක නිසා අපිට පුළුවන් වෙලා තියෙන නියමිත ගුණාත්මක මට්ටමේ වෙළඳසලක් නිර්මාණය කරන්න. ගුණාත්මක තත්ත්වයේ වෙළඳසලක් නිර්මාණය කරලා ඔබතුමාලා ඒ කියන ආයතන වලින් ගුණාත්මක භාණ්ඩ ටික අරගෙන තිබ්බට සමහර වෙලාවට සේවාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. අන්තර්ජාල ගෙවීම් සම්බන්ධයෙන් එදිරින් මෙහාට ගියපුවාම සමහරවල් කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් සහ අනෙක් පැත්තෙන් ඒකට ගියපුවාම පොඩක් අපි සතුටුසකට ගිහිල්ලා මේ පැත්තට ගියපුවාම සමහරවල් පොඩි වෙනසක් තියෙනවා අභ්‍යන්තරේ. මේ පරිවර්තනය සම්බන්ධයෙන් ඔබතුමාලා අවධානය යොමු කරලා තියෙනවා පරිවර්තන කරනවද? මම කලින්ම සඳහන් කරපු දේ තමයි මම සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ සතස වගේම මම වැඩ කරන සියලුම ආයතනයක මේ ආයතනය කියන්නේ බඩු භාණ්ඩවත් ගොඩනැගිලිවත් නෙමෙයි මිනිස්සු. මිනිස්සු නැත්තම් අපේ සේවක සේවිකාවන්ගේ ආකල්ප ටික නිවැරදි කරගත්න එක තමයි මගේ අපේ ඊළඟ ඉලක්කය විය යුත්තේ. මොකද අපි අර කිව්වා වගේ කොච්චර ලස්සනට කඩේ හදලා තිබ්බත් කොච්චර ගුණාත්මක බඩු තිබ්බත් ඔබතුමා කඩේට ඇතුල් වෙනකොට ලබා දෙන පිළිගැනීම තමයි කඩය ගැන ඔබතුමාට යහපත් ආකල්පයක් ගොඩ නැගෙන්න හේතු වෙන්නේ. ඒ වගේම මේ කාර්යක්ෂම වෙළඳාමක් කරගෙන යන්නත් අපිට ඒ වෙළඳ සහායක නැත්නම් වෙළඳ සේවකයන්ගේ තියෙන ගුණාත්මක භාවය ආකල්ප වැදගත්. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපේ ඊළඟ අරමුණ. ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ දැන් අපිට පුළුවන් වුණා ඉතිහාසයේ පළවෙනි වතාවට රුපියල් 30000ක වගේ ප්‍රසාද දීමනාවක් ලබා දෙන්න. දැන් අපි කටයුතු කරලා තියෙනවා සේවකයන් ඇගීම් කටයුතු කරන්න. මොකද අපි මේ සමස්තය එක ගොඩේ දාලා සලකන එක වැරදි. දැන් අපි මම ඒකත් සඳහන් කරන්න මේ ආකල්පයක් තියෙනවා සතොස අර හොරකම් කරන එක සතොස හොරකම් කරනවා කියලා. සතොස නෙමෙයි හොරකම් කරන්නේ. සතොස එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි. ඉතින් සමස්ත සතොසේ සේවකයන් වෙනුවෙන් මේක ආරෝපණය කිරීම වැරදි. සතොසේ ඉන්නේ ඉතාමත් කාර්යක්ෂම දක්ෂ සේවක පිරිසක්. ඔවුන්ට අවශ්‍ය කරන නායකත්වය, ඔවුන්ට අවශ්‍ය කරන දැක්ම අපි සපයනවා නම් ඔවුන් අනිත් අය වගේම හෝ ඊටත් වැඩිය හොඳට කරගෙන යයි. ඉතින් මම හිතනවා ඒක තමයි සතොසේ ඊළඟ අරමුණ විය යුත්තේ, ඊළඟ ඉලක්කය විය යුත්තේ. අපිට ඒක නිවැරදි කරගත්තොත් ඉතාත්ම ගුණාත්මක සේවයක් ලබා දෙන්න පුළුවන්. අපි ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි ව්‍යාපාරයක් විදියටත් අපි බලනවා ඔය ඔබතුමා සඳහන් කරපු පාරිභෝගික කොටස අරමුණු කරගෙන ඔවුන්ගේ බලාපොරොත්තු පොඩක් වෙනස්. ඔවුන්ට විවිධත්වයක් අවශ්‍යයි භාණ්ඩවල, ඔවුන්ට අවශ්‍යයි ගුණාත්මක භාවයක්, ඔවුන්ට අවශ්‍යයි අර කස්ටමයිසේෂන් කියන එක ඔවුන්ට ගැලපෙන විදිහේ භාණ්ඩ වර්ග ගේනද. ඉතින් අපි මේ කටයුත්ත කරමින් පවතිනවා. අපි ඒ වෙනුවෙන් තෝරාගත් වෙළඳසල් මේ මට්ටමට උසස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි සමහර කැටගරයිස් කරලා අපේ වෙළඳසල් ටික සමහර වෙළඳසල් වල තියෙන භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්න. ඒ ඉල්ලුමට ගැලපෙන විදිය වැඩි කිරීමක් කරන්න. ඒ වගේ විවිධත්වයක් එකතු කරන්න. හොඳයි අපි දන්න කාරණා තමයි දැන් ඔබතුමාලටත් වෙලා තියෙන පෞද්ගලික අංශයත් එක්ක තරංකාරී ගමනක් යන්නේ රංජිත් මහත්තයා. හෝමාගම ගත්තොත් හෝමාගම පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක් ස්ථාපිත කළා. දැන් සතොසත් කිහිපයක් තියෙනවා. හැබැයි පෞද්ගලික ආයතන ටික තමන්ගේ පෞද්ගලික ආයතනයේ කළමනාකාරතුමාට ප්‍රාදේශීය කළමනාකාරතුමාට බලය තියෙනවා තමන්ගේ පාරිභෝගික කොට්ටාශයට අවශ්‍ය කරන භාණ්ඩ ටික කඩිනමින් සහ ඒ ආශ්‍රිතව සපයා ගන්න පුළුවන් නම් ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. එතකොට ඔහුට පුළුවන් තමන්ගේ ටාගට් එකට යන්න. හැම ආයතනෙම තියෙනවා ඉලක්කයක්. ප්‍රාදේශීය කළමනාකරුවෙක් තමන්ගේ ඉලක්කයට සමහර සතොසට ඒ සම්බන්ධයෙන් වන සීමාවන් පැනවිලා තියෙනවා. ඔවුන්ට ගන්න බෑ ඔබතුමාලා ඔය කියන ගබඩාවෙන් එන්න ඕන. ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ හරියට එන්න ඕන. සමහරලාට
එතකොට ඔබතුමාට ප්‍රාදේශීය කාර්යාලයේ ඉන්න කෙනාට ශාඛාවේ ඉන්න කෙනාට තමන්ගේ ටාගට් එකට යන්නත් බෑ. ඌට තියෙනවා බාධක සෑහෙන්න. තමන්ට අලුත් කරගන්න බෑ. හැබැයි පෞද්ගලික ආයතනයක එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය කරන විදිහට පාරිභෝගික ආකර්ෂණය කරගෙන අලුත් කර. ඔබතුමාට ඒ නිදහස උන්ට ලබා දීලා තියෙනවද? සූදානම්ද? දැන් මං හිතන්නේ ඔබ තාමත් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. දැන් මේක තමයි තියෙන සතසට තියෙන ලොකුම බාධාව. දැන් සතස දිහා හැමෝම බලන්නේ හැමෝම හොරකම් කරනවා කියලා. ඒක නිසා අපේ තියෙන ඔක්කොම ප්‍රොසෙසර්ස් ප්‍රොසීඩියර්ස් ඒ අර ක්‍රියාවලීන් හරිගස්සලා තියෙන හොරකම් බලක්වන්න. වැඩ කරන්න නෙවෙයි අත් දෙක බැඳලා තියෙනවා. අත් දෙක බැඳලා තියෙන. ඇත්තම ඇත්ත. ඔබ කියන ප්‍රාදේශීය කළමනාකරුවන්ට කිසිම බලතලයක් නැහැ. ඔවුන් ප්‍රාදේශීය කළමනාකරුවන් කියලා කිව්වට ඔවුන් අර ෂොප් මැනේජර්ස්ලාගේ සහ සේවකයන්ගේ කාලසටහන පැමිණීමේ සටහන මේව කරන වගේ වැඩවල තමයි ඔවුන් නියැලෙන්නේ. ඉතින් දැන් මේක තමයි අපි නිවැරදි කරමින් යන්නේ. ඔවුන් මේ දැන් අපි පරිගණක පද්ධතිය එක අපිට පුළුවන් වෙලා තියෙනවා මේ වඩාත් නිදහස් නැත්තම් වගකීමකින් වඩා වැඩි වගකීමක් ප්‍රාදේශීය කළමනාකරුවන්ට සාප්පු කළමනාකරුවන්ට ලබා දෙන්න. ඔවුන්ට නිදහස ලබා දෙන්න ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න. ඉතින් ඒක තමයි අපේ අරමුණ. අර ප්‍රශ්නය තමයි අර ආකල්පය අපි ඉන්නේ හොරු අල්ලන්න කියන ආකල්පයෙන් ප්‍රොසීඩියර්ස් ෆන්ක්ෂන්ස් හැදුවොත් අපිට අපේ අත් දෙක බැඳලා තියාගෙන බලාගෙන ඉන්නවා මිසක් අපේ ව්‍යාපාරයට බැඳෙන්න බෑ. බොහෝ වෙලාවට මමත් බඩු ගන්න යන සතුටට හැබැයි ඔබතුමා කියන කාරණය ඇතුලේ සමහරලාට මේ ආයතනවල ඉන්න කළමනාකරුවන් සහ සේවකයන් ඉතාමත්ම හොඳින් සේවකයන් මේ ඊට පාරිභෝගිකයා වෙනුවෙන් ආමන්ත්‍රණය කරන සහ සේවාව සපයනවා. හැබැයි යම් තැනක අර රාජ්‍ය ආයතනයකින් මහා පරිමාණයේ සිද්ධ වෙන සාකච්ඡාවෙන් අර හොඟක් ගුණ දේවල් පොඩි සිද්ධියකින් යටපත් වෙලා යනවා. ඒ මත සමහරලාට අර ඔබ අප සඳහන් කරන ඉහළ පන්තියේ සතුසේ දොර ළඟට ගිහිල්ලා අපව හැරලා එනවා. ඒ ආකල්පය විනාශ කරගන්න කාලය ඇවිල්ලා අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ කතා කරමු. සමහර වෙලාවට වෙළඳපොළ ඇතුලේ තරගකාරී ආයතනයක් බිහි වෙනකොට ඒ තරගකාරී මත පදනම්වම සමහර වෙලාවට තරගකාරී ආයතන විසින්ම අනෙක් ආයතන කඩා බිඳ දාන්න හෝ ඒ ආයතන පහතට වටන්න ක්‍රියාත්මක නොවෙනවා නෙවෙයි. ඒ වෙළඳපොළ ඇතුලේ තියෙන අභියෝගයක් සතුසට සමහරලාට අපි දන්නා රාජ්‍යගිරියේ තිබුණ සතුස ඉතාමත්ම හොඳ තැනක තිබුණා. ඔය කියන ඉහළ පන්තිය සතුස ආක්‍රමණය කරලා තිබුණා. සහ ඉහළ පන්තිය සතුස අනිවාර්යයෙන්ම ආකර්ෂණය කරගෙන තිබුණා. කොහොම නමුත් ඒ කඩා වැටීම සිද්ධ වුණා. එතනින් එල්ලවුණු අර කළු පැල්ලම තාම සතුසට අභියෝගයක් වෙලා තියෙන ඉවත් කරගන්න. හැබැයි වර්තමානයේ තුල එය සාධනීය විදිහට පසුවිපරමක් කරගෙන ඒ කළු පැල්ලම සුදු තැනකට පරිවර්තනය කරන දැඩි උත්සාහයක් දරන හි ප්‍රතිඵල විදිහට තමයි පහුගිය මාසේ මිලියන 45ක ශුද්ධ ලාභයක් සතුස උපයන්නේ. ඒ විතරක් නෙවෙයි අනෙක් පැත්තෙන් සතුස එක් තැනක සමාජමය කාර්යයන් අනෙක් පැත්තෙන් පාරිභෝගික අවශ්‍යතාවයන් රජයේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරනවා වගේම ඔවුන් සමහර වෙලාවට සමාජ සත්කාරයන් ඇතුළත් සහ තමන්ට පැවරලා තියෙන වගකීමෙන් එහා ගිහිල්ලා රට සූපත් කිරීම වෙනුවෙන් කාර්යභාරය ඇතුළත් තමන් සාධනීය පියවරක් තියලා තියෙනවා. මේ වතුර බෝතලේ නිර්මාණය වෙන්නේ ඒ පදනම් කරගෙන. මොකද්ද මේකේ අරමුණ? මම මේ වතුර බෝතලය ගැන පොඩ්ඩක් කතා කරොත් මං හිතන්නේ මේ අපිට සතොස විදියට තියෙන වගකීම් ගොඩක් තියෙනවා. එකක් තමයි ජනතාවට අවශ්‍ය කරන මූලික ආහාර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට සැපීම කියන මූලික අරමුණෙන් වගේම සමාජමය වගකීමකුත් අපිට තියෙනවා. ඉතින් අපි දැක්ක එක දෙයක් තමයි මේ අපි පරිසරයට කරන හානිය. කාරණා දෙකක්. එකක් මම මූලිකවම කියන්න ඕනේ මේ වතුර බෝතලය ගැන කතා කරන්න ගියාම ප්ලාස්ටික්. දැන් ලංකාවට දල වශයෙන් බිලියන 65ක ප්ලාස්ටික් අරගෙන එනවා. වතුර බෝතල් වලට විතරක් බිලියන 5ක විතර ප්ලාස්ටික් අපි ගේනවා. ඒතර අපි ලංකාවේ රීසයිකල් කරන්නේ මේ ප්ලාස්ටික් වලින් 15%ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ 85%ක්ම අපි මේවා පොළොවට දානවා. මේ බෝතලයක් දිරන්න අවුරුදු 450ක් යනවා. එතකොට අපි පරම්පරා 10ක් 8ක් යනකම් මේ පොළොවට දිරන්නේ නැති අපද්‍රව්‍ය එකතු කරනවා. ඉතින් අපි විශ්වාස කරනවා අපේ වගකීමක් අපිට තියෙන හැකියාවන් පාවිච්චි කරලා සමාජයට පරිසරයට යමක් එකතු කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි අපි කරන වැලියු ඇඩිෂන් එක. ඉතින් ඒක ඒ වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ගයක්
අපි මේ බෝතලය සතොස සන්නාමය යටතේ නිකුත් කරන්නේ මේකේ උපරිම සිල්ලර මිල රුපියල් 35යි. මේ බෝතලය නැවත ගෙනල්ලා දුන්නාම අපි රුපියල් 10ක් ඒ වෙනුවෙන් ගෙවනවා. මේ බෝතලේමද ඕන බෝතලයක් අපි දැනට කරන්නේ මේ බෝතලේ විතරයි. මොකද මේක අපේ සන්නාමය යටතේ තියෙන නිසා මම පුංචි ආරාධනාවක් කරන්න මේක අවස්ථාවක් කරගන්නවා ඔක්කො සමස්ත වෙළඳ ජාලයන් සැමගෙම මේ ක්‍රමවේදය අනුගමනය කරන්න කියලා තමන්ගේ ලාභ තීරුව ගැන පොඩ්ඩකට අමතක කරලා සතුස තමයි ජාතිය මිල තීරක එතනින් එහාට ගිහිල්ලා සමාජයේ යහපත් කාර්ය වෙනුවෙන් වන මුල පිරීමකටත් සතුස අනෙක් ආයතන වලටත් ආරාධනා කරන මේ ආදර්ශයක් දීලා අපි එතනින් එහාට යමු. අපිට අවසන් විනාඩි කිහිපය අප විනාඩි 2යි 3යි දෙන්නේ මේ රංජිත් රුපසිංහ මහත්තයා ඔබතුමාලගේ ඊළඟ ඉලක්කය. අනෙක් පැත්තෙන් නව්‍යකරණය ඇතුලේ පාරිභෝගිකයට සතුටට යන්න නැතුව බඩු ටික ගෙන්න ගන්න පුළුවන්. බොහෝ වෙලාවට විදේශ රටවල ඉන්න අය ඔන්ලයින් සිස්ටම් එකෙන් සමහරවල් පෞද්ගලික ආයතන වලට කතා කරලා ගෙදරටම බඩු ටික යවනවා. ඔබතුමාලගේ එහෙම විවරණයක් තියෙනවද? ආවරණය කරගන්න පුළුවන් කමක් තියෙනවද? ඒ ජාලයක් ඔබතුමාලා නිර්මාණය කරලා තියෙනවද? එතෙන්ට යන්න කලින් මම මූලිකව මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ මේ වෙනුවෙන් මූලික කටයුතු කරේ මේ ගරු අමාත්‍යතුමා බන්දුල ගුණවර්ධන ඇමතිතුමා. ඒ වගේම මේකට මේ නිෂ්පාදන කටයුතු සහ මේක ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක කරන්නේ V Cycle Private Limited කියන මුත්තයියා ප්‍රභාකරන් මැතිතුමාගේ ආයතනයේ. ඒ ආයතන දෙකට ස්තුති කරන එක මගේ වගකීමක්. ඔබතුමා සඳහන් කරපු කාරණාව මම හිතන්නේ අපි මීට අවස්ථා ගන්නකදීම ප්‍රකාශ කරා අපේ ඔන්ලයින් lankasathasa.org කියන වෙබ් අඩවිය හරහාත් ඒ වගේම පළවෙනි වතාවට මේ කෙටි ඇමතුම් අංකයක් තියෙනවා 1998 1998 කියන අංකයට කතා කරාම ඔබට පුළුවන් දුරකථනයෙන් භාණ්ඩ ඇනවුම් කරන්න. එතකොට අපි මේ භාණ්ඩ ලංකාවේ ඕනෑම ස්ථානයක පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා ඕනම ස්ථානයක අපි පොරොන්දු වෙනවා පැය 48ක් ඇතුළත ලබා දෙන්න. ඉතින් ඒ වගේම අර ඔබතුමා කිව්වා වගේ මේක අපි බලාපොරොත්තු වෙනවා අර විදේශගත වෙලා ඉන්න අයට අවස්ථාවක් කරන්න මේ අපි සහන මල්ලක් හඳුනලා දුන්න පහුගිය දවස්වල මිල රුපියල් 1998යි මේ මල්ල ගෙදරටම ගිහිල්ලා දෙනවා 1998 අංකයට කතා කරාම අපි කියන්නේ මේක රෙගියුලර් කරන්න ඕනි කියලා. ඒකේ තියෙන්නේ සතියකට අවශ්‍ය කරන මූලික භාණ්ඩ ටික. හාල්, පරිප්පු, සීනි, ඒ වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික. එතකොට කවුරු හරි කෙනෙක් ඔබගේ ඥාතියෙක් පිටරට ඉන්නවා නම් එතුමට පුළුවන් මේ අපිට මේක ස්ථාවර ඇනවුමක් දුන්නාම අපි සතියේ හැම දවසටම මේ සතියකට වරක් මේක ලබා දෙන්න. ඉතින් ඒ වගේම මේක මං හිතන්නේ මේ 1998ට අපි දෙන මල්ලේ වෙළඳපොළ වටිනාකම සතොස ඇරෙන වෙන කඩේකට ගිහිල්ලා ගත්තොත් මේක රුපියල් 2600ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් 600ක වගේ මිල අඩුවක් එක තමයි අපි දෙන්නේ. ඒ අවස්ථාව ඔබ ලබා ගන්න කියලා ඔබට යෝජනා කරනවා සහ ඔබට ආරාධනා කරනවා 1998 කෙටි අංකයට කතා කළොත් ඔබට පුළුවන්කම තියෙනවා සතසෙන් ඔබට අවශ්‍ය කරන භාණ්ඩ ටික අරගෙන එන්න සහ එතුමාට සඳහන් කරා lankasathasa.org වෙබ් අඩවියට ඔබ ඇතුල් වෙලා ඔබේ ඕඩර් එක දැම්මොත් දෙවුන්දර තුඩුවේ නම් පේදුරු තුඩුව ඇතුළට මේ වර්ග කිලෝමීටර් 65265 ඇතුලේ ඔබට අවශ්‍ය කරන කාර්යය සතුටින් ඉටු කරගන්න පුළුවන්. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ලංකාසතස කළමනාකාර අධ්‍යක්ෂකතුමන්ට රංජිත් රූපසිංහ මැතිතුමන්ට අද සහභාගීත්වයේ සම්බන්ධයෙන් ඉතාමත් ආදරෙන් ස්තුති කරනවා. ගොඩාක් ස්තුතියි. වැඩසටහන සමුදේනවා. ඔබතුමාලා ලොකු අභියෝගයක් බාර අරගෙන තියෙනවා. ඒ අභියෝගේ ජයග්‍රහණය කළා රට අපේක්ෂා කරන රජය අපේක්ෂා කරන සහ අනෙක් පැත්තෙන් පාරිභෝගිකයා අපේක්ෂා කරන අපේක්ෂාවන් මුදුන්පත් කරලා රටට බරක් නැති ජනතාවට බරක් නැති ලාභ ලබන්තරකට පරිවර්තනය වෙලා තියෙන ආයතනය තව තවත් ඉලක්කම් ජයගෙන ඔබතුමාලාත් හොඳ ආයතනයක් බවට සමාජයේ දිදුලන ආයතනයක් බවට පත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගම අපි සමුගන්නවා යලිමුණ ගැහිම සඳුදා උදේ 7ට 7 වෙනි පැයේ